right අපි එහෙනම් බලමු ගාන උදාහරණයක් 4. දැන් ඔන්න අපි ගානක් හදන්න යනවා. මෙතෙක් වෙලා අපි කීර්තිනාමය ගණනය කරන ආකාරය විතරයි සාකච්ඡා කළේ. දැන් ඔන්න ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමේ ගානකට යන්නේ. right. දැන් මේ ගාන ටිකක් අපි බොහොම හිමින් සාකච්ඡා කරනවා. මොකද සංකල්ප කිහිපයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. right. පොඩි මාතෘකාවකුත් ලියාගමු. ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කිරීම. Preparation of consolidated statement of financial position. ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පිළියෙල කිරීම. අපි දැන් කතා කරන්න යන්නේ කොහොමද ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්න කියන එක. right? ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ තමයි දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. right. මේ ගානත් එක්ක අපි මේ කාරණේ සාකච්ඡා කරමු. right? හරි. මාතෘකාව ලියාගත්ත ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කිරීම. right. දැන් ඔබට හොඳට ඔළුවේ අදහස තියෙනවා පුතා. දැන් මේ ගානේ ඉලක්කම් පැත්තක තියන්න මට පැහැදිලි කරන්න ඕනේ මේ ගානේ ඔන්න P කියලා සමාගමක් තියෙනවා. P කියන සමාගම තියෙනවා. Q කියලා සමාගමක් තියෙනවා. එතකොට P සමාගම තමයි Q සමාගමේ කොටස් අත්පත් කරගෙන තියෙන්නේ. P සමාගම තමයි Q සමාගමේ කොටස් අත්පත් කරගෙන තියෙන්නේ. මේ ගානේ හිටින්න 100ක් අත්පත් කරගෙන තියෙනවා. right? ගාන බැලුවොත් ඔයාලට පේනවා P සමාගම මෙතින් P සමාගම Q සමාගමේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන 100ක් අත්පත් කරගෙන නැත. right? දැන් මොකුත් ලියන්න එපා. මම ලියන්න පටන් ගන්නකොට කියන්න. මොකුත් මන්දින්නත් එපා. right? ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පිළිවෙල කිරීම කියලා ලියාගත්තනේ. right? මම ඕන වෙලාවට කියන්නම් දැම්ම මොකුත් ලියන්න එපා. right. එතන මේක සමාගමේ P තමයි Q අත්පත් කරගෙන තියෙන්නේ. ඒතර අපිට සිද්ධ වෙන ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පිළිවෙල කරන්න. ඒ කියන්නේ P ගේ Q ගේ එකතු කරලා රිසල්ට් එක පෙන්වන්න ඕනේ. right? එකතු කරලා ෆයිනෑන්ෂල් පොසිෂන් එක පෙන්වන්න ඕනේ. මං කිව්වා නිකන් එකතු කිරීමක් කරන්න බෑ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ හැම අයිතමයක්ම එකතු කරගෙන නිකම්ම යන්න බෑ. නේ? හැම එකම එකතු කරගෙන ගිහිල්ලා P EQ කියලා එකතු කරලා පෙන්වන්න බෑ. අපිට ඒකට සිද්ධ වෙනවා SLFRS 10 ඒ වගේම මේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරද්දී අපිට SLFRS 3 business combination නේද? ඒ ස්ටෑන්ඩඩ් එකත් අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒතර SLFRS 3 ඒ වගේම SLFRS 10ට අනුකූලව තමයි අපි ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්නේ. right. එතකොට අපි ඒකේ තියෙන ප්‍රොසීඩියර් එක consolidation procedure එක follow කරන්න ඕනේ. මම කිව්වා consolidation procedure එක ආරම්භයේදී පියවර 3ක් දුන්නා. ඔයා මේ සරල පියවර 3කට ගන්න කියලා කිව්වා. එහෙනම් පළවෙනියට කරන්න ඕනේ goodwill එක calculate කරන එක. ඒකාබද්ධ කීර්තිනාමය ගණනය කරන්න ඕනේ. ඒකාබද්ධ කිරීමේ කීර්තිනාමය. නැත්නම් අත්පත් කර ගැනීමේ කීර්තිනාමය ගණනය කරන්න ඕනේ. goodwill on acquisition. ඊට පස්සේ මම කිව්වා අර අන්තර් සමාගම් ශේෂ ආදායම් හා වියදම් හිලව් කරන්න කියලා කිව්වා. ඒ කතාව දැන් පැත්තකට තියන්න. ඊට පස්සේ මම කිව්වා අන්න සමාන අයිතම පේලි ක්‍රමයට එකතු කරන්න. line by line addition of likely items. ඕක තමයි consolidation procedure එක. දැන් ඔය consolidation procedure කොහොමද අපි apply කරන්නේ? ඒතර අපි apply කරන්න පොඩි principles කීපයක් තියෙනවා පුතා. right? අපි ලියාගත්ත ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පිළිවෙල කිරීම කියලානේ. right. අපි හරි ලස්සනට මේ ගාන දැන් ඔන්න ලියා ගන්න පටන් ගන්න. ගාන කියෙව්වා. හැමෝම ගාන කියෙව්වා. P සමාගම Q සමාගමේ 100ක් අත්පත් කරගෙන තියෙනවා. නේ? ගානේ තිබ්බනේ එහෙම.
P සමාගම Q සමාගම කොටස් බලන 100%ක් අත්පත් කරගෙන තියෙනවා. කවදද? 2018 4යි එක. අත්පත් කරගන්න පුතා 2018 4යි එක. right 2018 4යි එක. අත්පත් කරගන්න දවසට අත්පත් කරගන්නත්. එනම් Q සමාගමේ පොදු සංචිත ගිණුමේ ශේෂය රුපියල් 8000යි. right රුපියල් 8000යි. රඳවාගත් ලාභය 12000යි. සංචිත තියෙනවා පොදු සංචිත එදාට 8000යි. රඳවාගත් ලාභ 12000යි. අත්පත් කරගන්න දවසට පොදු සංචිතය 8000යි රඳවාගත් ලාභය 12000යි. එහෙම තිබිලා තියෙනවා. අත්පත් කරගන්නේ කවදද? 2018 4යි එක. අපිට දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ විභාගයට හදන්න කියන්නේ කවදද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්න කියන්නේ කවදද? 2020 3:31 දිනට. අත්පත් කරගත්ත දිනට නෙමෙයි. අත්පත් කරගත්ත දිනට නෙමෙයි 2018 4යි එකට නෙමෙයි. හදන්න කියන්නේ කවදද? 2020 3:31කට. 2020 3:31කට. 2018 4යි එක නෙමෙයි. දැන් අපි හදන්න යන්නේ. විභාගයට අපි හදන්න යන්නේ කවදද? 2020 3:31කට. right. හරි. එහෙමනම් ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පිළිලි කිරීම කියලා ලිව්වනේ. මේකත් දාගත්තනේ. නේද? හරි. අපි මෙන්න මේ දවස්වල තමයි හදන්න යන්නේ. මේ අත්පත් කර ගැනීම සිද්ධ වුණේ කවදද? P Q සමාගමේ 100%ක් අත්පත් කරගත්තේ කවදද? 2018 4යි එක. අපි පොඩි chart එකක් ඇඳ ගන්නවා. මේ යටටම ඇඳ ගන්න මම කිව්වනේ අපි පොඩි කතන්දරේ ලස්සනට ලියා ගන්නවා කියලා. මේ තමයි 2018 4යි එක. මේ දවස් තමයි පුතා අත්පත් කරගත් දිනය. අත්පත් කරගත් දිනය. date of acquisition 2018 4යි එක. දැන් අපේ ගානේ අපි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්නේ කවදද පුතා? 2020යි 3:31කට. මේ තමයි අපි දැන් අපේ මේ ගානේ හැටියට වාර්තා කරන දිනය. reporting date. right. එහෙමනම් පුතා මෙන්න මේ අතර කාල පරාසයක් තියෙනවා දැන්. අත්පත් කරගත්තේ මෙදා. දැන් අපි විභාගෙට එතකොට අත්පත් කරගත්තේ 2018 4යි එක. ඉතින් 2018 4යි එකටත් ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පිළියෙල කරන්න පුළුවන් අපිට. ඒ එදාට. ඊට 2019 3:31කටත් අපි එහෙම එකක් හැදුවා. දැන් 2020 3:31කට අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ අත්පත් කරගත්ත දවසේ ඉඳලා දැන් අපේ මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මේ විභාගයේ ප්‍රශ්න අහන දවස වෙනකොට කාලයක් ගත වෙලා තියෙනවා. මේ අත්පත් කරගත්ත දවසයි දැන් අපේ රිපෝටින් ඩේට් එකයි වාර්තා කරන දිනේ අතර කාල පරාසයක් තියෙනවා. මේ ගාන නම් අවුරුදු 2ක් තියෙනවා. නේද? එතකොට අත්පත් කරගත්ත දවසේ දැන් ඔබට මතකයිනේ අර මුලටම ගියොත් මේ ආය යනවා මුලට. හොඳට හැම වචනයක්ම හැම වචනයකටම බරක් තියෙනවා. right? මේ මෙතන කිව්වේ මොකද්ද? අත්පත් කරගත් දිනට සුද්ධවත්කම් වල සාධාරණගේ. අත්පත් කරගත් දිනට සුද්ධවත්කම් වල සාධාරණගේ. කීර්ති නාමයේ ගණනය කරනවා පුතා මොකක්ද ඕනේ? අත්පත් කරගත් දිනට සුද්ධවත්කම් වල සාධාරණගේ ඕනේ. මෙන්න මේ දවසට. දැන් බැලන්ස් ෂීට් එකේ තියෙන්නේ මොනවද? මේ බැලන්ස් ෂීට් එකේ මොනවද තියෙන්නේ? මම බැලන්ස් ෂීට් එක කිව්වට ගණන් ගන්න එපා. ස්ටේට්මන්ට් ඔෆ් ෆයිනෑන්ෂියල් පොසිෂන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මම කියන්නේ හේතුවක් ඇතුව. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ශේෂ පත්‍රය කියලා කිව්වා කියලා වරදි කියන්න බෑ. හැබැයි අපි ප්‍රැක්ටිස් එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ LKS එකෙත් එහෙම කියලා තියෙනවා පුතා. right? right. හැබැයි ඉතින් අපි අලුත් භාවිතයක් අහම ඒකමනේ කියන්නේ නේ. right.
දැන් බැලන්ස් ෂීට් එකේ තියෙන ශුද්ධවත්කම් කවදද? 2023.31ට. එතකොට මේ දවසේ තියෙන ශුද්ධවත්කම් අඩු කරලා එහෙම කීර්ති නාමකරණය කරන්න බෑ. රයිට්. එහෙනම් ඔන්න අපි concept එකක් දැන් පැහැදිලි කරගන්නවා. මොකද්ද? මෙන්න අත්පත් කරගත් දිනේ. මෙන්න වාර්තා කරන දිනේ. මේ අතර කාලපරාසයක් තියෙනවා. ඒතර මේ කාලච්ඡේදයේ ආයතනයේ ලාභ උපේලා තියෙනවා නේ. මේ දවසට තිබ්බ හිමිකමයි මේ දවසට තියෙන හිමිකමයි සමානයිද? ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙනස් වෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. කොහොමත් විභාගයට දෙන ගණන් වල ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙනස් වෙන ගණන් දෙන්නේ නැහැ පුතා. රයිට්? එහෙම ගණන් සිලබස් එකේ නැහැ. රයිට්? දෙන ගණන් වල අත්පත් කරගත් දිනේ තියෙන ශුද්ධවත්කම් සහ අත්පත් කරගත් දිනේ තියෙන ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ මේ දවස්වල ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ශුද්ධවත්කම් වෙනස් වෙනවා. 2018 4 එක තියෙන ශුද්ධවත්කම් සමාන වෙන්නේ නැහැ නේ පුතා 2023 31ට. ආයතනයේ ලාභ හෝ පාඩු උපයන්න පුළුවන් නේද? ඒත් එක්කම ප්‍රත්‍යාගරණ ලාභ, ප්‍රත්‍යාගරණ අලාභ, එහෙම නැත්නම් පොදු සංචිත වලට වෙන් කිරීම යන ආදී වශයෙන් දේවල් ගණනුන සිද්ධ වෙලා තියෙන පුළුවන්. නේද? එතකොට ඒ නිසා මේ දවසේ ශුද්ධවත්කම් සහ මේ දවස් ශුද්ධවත්කම් සමාන වෙන්නේ නැහැ. මෙන්න මේවට කියනවා මෙන්න මෙතන ඉඳලා මෙතනට ශුද්ධවත්කම් වල වෙනස්කමක් වෙනනේ ආයතනෙ. අන්න ඒකට අපි වචනයක් කියන පුතා මොකද්ද? අත්පත් කර ගැනීමෙන් පසු ලාභ හා සංචිත අත්පත් කර ගැනීමෙන් පසු ලාභ හා සංචිත. දැන් මේ ගාන මම හෙමින් හදන්නේ. මොකද concept එක හරියට ඔලුවට ගියාම ගණන් 100ක් වුණත් 1000ක් වුණත් හත් හැකි. අත්පත් කර ගැනීමෙන් පසු ලාභ හා සංචිත කියලා කියනවා. රයිට්. දැන් පුතා ඔයා මේව ලස්සනට ඇඳගෙන යනවා පල්ලෙහාට. දැන් එක දෙයක්වත් ඔයාලට අමතක කරන්න බෑ. මම බලනවා මෙන්න මේ දවසට තිබ්බ සංචිත මොනවද? මේ දවසට තිබ්බ හිමික මොකක්ද? අත්පත් කරගන්න දින ශුද්ධවත්කම්. ප්‍රකාශිත ප්‍රාග්ධනය. කාගේද? පරිපාලිතේ. පරිපාලිතේ. පරිපාලිතේ ප්‍රකාශිත ප්‍රාග්ධනය. අපිට ගාණ කියන්නේ නැහැ කොටස් ප්‍රාග්ධන වෙනස් වුණා කියලා. අනිත් එක මතක තියාගන්න කොටස් ප්‍රාග්ධන වෙනස් වෙන ගණන් දෙන්නේ නැහැ පුතා විභාගෙට. රයිට්? හිමිකම් මහ වාක්‍යය. කොයි ප්‍රකාශිත ප්‍රාග්ධනය? ප්‍රකාශිත ප්‍රාග්ධනය මෙන්න 1,30,000යි. 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 අත්පත් කරගන්න දිනට ප්‍රකාශිත ප්‍රාග්ධන 1,30,000යි. එච්චරයිද තියෙන හිමිකම්? නෑ පුතා නෑ. තව තියෙන හිමිකම් දෙකක්. පොදු සංචිතයේ රඳවාගත් ලාභයි. ඒක මේ බැලන්ස් ෂීට් එකේ තියෙන ෆිගර් එක අරන් හරියන්නේ නෑ. බැලන්ස් ෂීට් එකේ තියෙන්නේ මේ දවසට 2023 ඒක බෑනේ අපිට අර. එහෙනම් සර් මේක ගත්තේ. මේක ගත්තේ බැලන්ස් ෂීට් එකේ අයිය. අත්පත් කරගත්ත දවස් ඉඳලා අදට ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙනස් වෙලා නෑ. එහෙම වෙනස් වෙන ගණන් විභාගෙට ඉන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න එපා. ගන්න මේක. රයිට්? 1,30,000යි. 1,30,000 ප්‍රකාශිත ප්‍රාග්ධන 1,30,000යි. පොදු සංචිතය. පොදු සංචිතය. පොදු සංචිතය කීයද අත්පත් කරගන්න දිනට? මේ ගානේ දීලා තියෙනවා මේ. පොදු සංචිත ගිණුමේ ශේෂය 8,000යි. අත්පත් කරගන්න දවසට පොදු සංචිතය පුතා 8,000යි. රඳවාගත් ලාභ ගාන තිබ්බ පුතා 12,000යි කියලා. එතකොට ඔක්කොම කීයද හිමිකම? අත්පත් කරගන්න දිනට ශුද්ධවත්කම් වල ධාරණගේ කීයද? 1,50,000යි. රයිට්? දැන් කීයද? දැන් වාර්තා කරන දිනේට වාර්තා කරන දින ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙනස් වෙන්නේ නෑ පුතා. ප්‍රකාශිත ප්‍රාග්ධන 1,30,000යි. රයිට්? 1,30,000යි. පොදු සංචිතය දැන් කීයද පොදු සංචිතය? පොදු සංචිතය කීයද? පොදු සංචිතය දැන් කීයද මේ? 14,000යි. කාගේද? පරිපාලිතේ. එයාගේ පොදු සංචිතය අපිට ඕනේ 14,000යි. රයිට්. රඳවාගත් ලාභ. රඳවාගත් ලාභ 25,000යි. රඳවාගත් ලාභ 25,000යි.
දැන් ওই ටික ඔක්කොම එකතු කරන්න. නිකමට මම එකතු කරා 1,69,000. 25,14,39 මම හරි බයයි අතෙන් එකතු කරන්න හිතෙන්. 25,14,39 1,69 right? සජී විනිවෙන් රෙකෝඩින් මට වැරදුණු කවුරු කියන්නෙත් නැහැ නේ ඊට පස්සේ නේද? ටික වෙලාවක් ඇද්දා මම දන්නේ. ආයෙ මට මුලින් ඉඳලා බලන්න වෙනවා. නේද? මුලින් ඉඳලා මම කණ්ඩ වෙනවා. right. හරි. එහෙනම් ඔන්න අත්පත් කර ගැනීමෙන් පසු ලාභ හා සංචිත කීයද කියලා දැන් බලන්න පුළුවන්. අපි හිමින් කරන්නේ මේක මොකද තේරුම් අරගෙන යන්නේ. දඩ බඩ ගාලා ගාන හදලා දාන එක නෙමෙයි වැඩි. right. එකක් තේරුම් ගත්තට පස්සේ වැඩි හරි. දැන් එහෙනම් අත්පත් කර ගැනීම පසු ලාභ හා සංචිත වල වෙනස් වීම කීයද? 19. 1,50,000 ඉඳලා 1,69,000ට වැඩි වෙලා තියෙනවා. අත්පත් කරගන්න දවස තිබ්බ සුද්ධවත්කම් වල සාධාරණගේ නැත්නම් හිමිකමේ සාධාරණගේ මේකේ ධාරණගේ සාධාරණ වෙනසක් නැති හින්දා ඒක පැත්තක තියන්න 1,50,000 දැන් 1,69. එහෙනම් අත්පත් කර ගැනීමෙන් පසු ලාභ හා සංචිත කීයක් තියෙනවද? රැඳිලා තියෙනවා කීයක්ද? ආයතන තුල ඉතිරි වෙලා තියෙනවා දැන් කීයක්ද? 19,000ක්. නේද? අත්පත් කර ගැනීමෙන් පසු ලාභ හා සංචිත. ඇත්තට මේක ආවේ කොහොමද? ඒක ආවේ කොහොමද? ප්‍රකාශිත ප්‍රාග්ධන පුතා වෙනසක් නැහැ. මේක ආවේ කොහොමද? මේ වෙනස ආවේ කොහොමද? ප්‍රකාශිත ප්‍රාග්ධන 1.30 1.30. හැබැයි අත්පත් කරගත්තට පස්සේ පොදු සංචිතය 8,000යි තිබ්බ එක වෙනස් වෙලා තියෙනවා 14,000ට. කීයක්ද? 6,000ක් වැඩි වෙලා තියෙනවා. right? රඳවාගත් ලාභේ 12,000යි තිබිලා 25,000ට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ රඳවාගත් ලාභේ 13,000ක් වැඩි වෙලා තියෙනවා. එහෙනම් කීයද? එහෙනම් ඒ අත්පත් කර ගැනීමෙන් පසු ලාභ හා සංචිත 19,000 අපි රෙකන්සලේෂන් එකක් කළා. අත්පත් කර ගැනීමෙන් පසු ලාභ හා සංචිත වල රෙකන්සලේෂන් එකක් කළා. කීයද පුතා? 19,000යි. දැන් මරු. දැන් වැඩේ තේරෙනවා. වැඩේ තේරුනේ නැතත් ඔයාලට තේරෙනවා අඩු ගානේ මේ කියපු ටික තේරෙනවානේ. නේ? තාම යන වැඩේ ගැන මං 100%ක් කිව්වේ නෑ. right? හරි. තේරුණා. නේද? හරි. මේ ගානේ තිබ්බ තොරතුරු ටිකනේ මම පුතා ලස්සනට ගත්තේ. නේද? මේ ගානේ තිබ්බ තොරතුරු ටික ගත්තේ. දැන් ආය පාරක් ඕන නම් ගාන කියවන්න. නේද? ඔයා දැන් සමාගම් ගිණුම් හදලා තියෙනවා. සමාගම් ගිණුම් හදලා ඉවරයි. සමාගම් පිළිබඳ මතකය ගුලි කරලා මහවැලියට දාන්න එපා දැන්. ඒ මතකයත් එක්කම එන්න ඕනේ මේ ගානට. නේද? ඒක අමතක කරන්න එපා. සමාගම් වල අවබෝධය මතකයි දැන්. පොදු සංචිත කියන්නේ වරඳවාගත් ලාභ කියන්නේ ඔළුවේ තියෙනවා. right. එහෙනම් ඔන්න අත්පත් කර ගැනීමෙන් පසු ලාභ හා සංචිත කියන අඳුනගත්තා. ඒක අඳුනගත්තා. දැන් අපි කොහොමද මේ ඒකාබද්ධකරණයේදී මේත් එක්ක කටයුතු කරන්න කියලා බලමු ඊගාවට. right. දැන් පුතා මම යනවා ගාන හදන්න. මේ කරේ පෙර වැඩ ටිකක්. right. මම මෙහෙම තමයි මේ ගාන හදන්නේ. රූල් 18ක් විතර පල්ලෙහාට මෙහෙම ගහන්න. ගහලා මේකෙන් ලියන්න. මේක ලියන්නේ කොහොමද? ඉස්සෙල්ලා ලියලා පෙන්නමුකෝ. ලියලා පෙන්නන්නම්. දැන් කවුද මේක අත්පත් කරගත්තේ පුතා? P අත්පත් කරගත්තේ Q. කවුද parent? මේකේ parent P. ඒ නිසා අපි මේකට කියනවා P සමූහය කියලා. එහෙමනේ. මේකට කියනවා P සමූහය කියලා. P group P සමූහය. දැන් අර අපි හිතමු කොඩිතුවක්කු කියලා. කොඩිතුවක්කුට ඉන්නවා බබාලා 3 දෙනෙකුයි වයිෆ් කෙනෙකුයි. එතකොට අපි ඔය කොඩිතුවක්කුටයි බබාලා 3 දෙනාටයි වයිෆ්ටයි පොදුවේ කියනවා මොකක් කියලාද? කොඩිතුවක්කු පවුල කියලා. කොඩිතුවක්කු පවුලේ එකෙක්නේ ඔය. එහෙම කියනවා නේද? අහින අර සමූහය හැඳුන්වන්නේ කොහොමද? කොඩිතුවක්කු පවුල. ඒ වගේ මේකේ P තමයි parent. මේක හඳුන්වනවා මේ entity එක. මේක economic entity එකක්. ආර්ථික ඒකකයක්. ඇයි මේක ආර්ථික ඒකකයක් කියන්නේ? legal entity දෙකක් පුතා. P කියන්නේ වෙනම legal entity එකක්, P කියන්නේ වෙනම සමාගමක්, Q කියන්නේ වෙනම සමාගමක්. legal entity දෙකක්. නෛතික ඒකක දෙකක්. හැබැයි SLFRS 10
ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේ අරමුණට මේ දෙන්න මොකක් බවට පත් වෙනවද? තනි ආර්ථික ඒකකයක් බවට පත් වෙනවා. නේද? ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන කියලා කිව්වේ අන්න ඒවට. මොනවටද? පරිපාලකය සහ එහි සියලු පරිපාලිත තනි ආර්ථික ඒකකයක්සේ සලකා පිළිල කරන මූල්‍ය ප්‍රකාශන වලට තමයි කිව්වේ සමූහ මූල්‍ය ප්‍රකාශන නැත්නම් ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන කියලා. එතකොට අපි මේකට කියනවා P සමූහය කියලා. නේද? එහෙනම් නමක් දැම්ම මෙයාට. මේකට නමක් දානවා මොකද්ද? P සමූහය. සමූහය 2020යි 4යි 2020යි 3යි 31 දිනට ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා දාන්න. ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා දාන්න. right? ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා දාන්න. හරිනේ? P සමූහය 2020 3යි 31 දිනට ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරි. වත්කම් ජංගම නොවන වත්කම්. right. ඉස්සෙල්ලම දාන පුතා වත්කම් කියලා. වත්කම් ඒ යටතේ ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් යටතේ ඉස්සෙල්ලම තියෙනව මොනවද පුතා? ජංගම නොවන වත්කම් යටතේ තියෙනවා දීපල පිරියත උපකරණ. දීපල පිරියත උපකරණ. අපි දාගන්න විදිහ මම කියන්නේ ඉස්සෙල්ලා මේ බැලන්ස් ෂීට් එක දාගෙන ඉමු. ඒතකොට ලේසි. පුරුදු වෙනවනේ අපි මේ විදිහටම කරන්නේ. දීපල පිරියත උපකරණ කොහොමද තියෙන්නේ පුතා? ලක්ෂ 4යි ලක්ෂ 1යි 60යි. ලක්ෂ 4යි ධන 1,60,000යි. මේකේ පුතා ඉඩ තියන්න. තව රූල් දෙක තුනක් ඉඩ තියන්න. මමත් ඉඩ තියලා මදි. මම ඉතින් මම චුට්ටක් ඉඩ වැඩි කරගන්නවා ඇත්තටම. මමත් ඉඩ වැඩි කරගන්නවා. ඉඩ හොඳට තියාගන්න. right? තව පොඩ්ඩක් ඉඩ තියෙනවා. දීපල පිරියත උපකරණ. ඊට පස්සේ පුතා ආයෝජන Q සමාගම කියලා තියෙනවා. මම ඒක දාන්නේ නැහැ. මම ඇයි කියලා ඊගාවට කියන්නේ නැහැ. ආයෝජන Q සමාගම කියලා තිබ්බේ. ඒක දැම්මේ නැහැ මම ශේෂ පත්‍රයට. පස්සේ කියන්නම්. මම ඊගාවට දානවා කීර්ති නාමය කියලා. කීර්ති නාමය කියලා මම ඕනනම් W1 කියලාත් දානවා ඒකට. පස්සේ කියන්නම් හරි. ඒ අරෙන්න ජංගම නොවනවත්කම මොන හරි තියනවද නැහැ. මට ඉතින් ඕනනම් විභාගෙදී මම පොඩ්ඩක් ස්ට්‍රැටජික් වෙන්න ඕන. මම ඔය රූලක් එහෙම වැඩිපුර තිබ්බට කමක් නැහැ මෙතන. මොකක් හරි ඕන වුණොත් ඔබා ගන්න නේද? ඊගාවට ජංගම වත්කම්. ජංගම වත්කම්. තොගය. තොගය. කොහොමද පුතා තොගය තියෙන්නේ? තොගය තියෙන්නේ 24200යි 24200 ධන මේකේ 24200යි මේකේ 6800යි 6800යි වෙළඳ ලැබිය යුතු දෑ ඊගාවට වෙළඳ ලැබිය යුතු දෑ right වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ලැබිය යුතු දෑ P ගේ 32150යි මෙයාගේ 7850යි 32150 ධන 7850 මෝඩෙක් වගේ ලියා ගන්න ප්‍රශ්න කරන්න එපා දැන් මම මගෙන් මොකුත්ම ප්‍රශ්න කරන්න නැතුව මම ලියනකම ලියා ගන්න මම පස්සේ කියන්නම් right ඊට පස්සේ මුදල් හා බැංකු බැංකු හා මුදල් කොහොමද තියෙන්නේ පුතා බැංකු හා මුදල් 8650යි 6350යි 8650යි 6350යි 8650යි 6350යි 8650 6350යි right දැන් මම සාමාන්‍යයෙන් විභාගේ නම්
මේ වෙළඳ ලැබිය යුතු දෑවලට පස්සේ බැංකු හා මුදල් ලියන්න කලින් පොඩි රූල් ලක් දෙකක් විතර තියෙනවා. මොකද මොකක් හරි ආවොත් මොකද මොනවවත් බැංකු හා මුදල් අන්තිමට තියෙන ආවොත් එතනට ඔබා ගත හැකි ඒක ලස්සනට. තෝගේ කොහොමත් එකට දානවා ඊට පස්සේ ලැබිය යුතු කිනු රූලක් දෙයක් ඕන නම් ස්පේස් එකක් තියලා ඒන ගාන දානවා. මේකට කියනවා අපි මුළුවත්කම් කියලා. මුළුවත්කම්. ඊට පස්සේ right මුළුවත්කම්. ඊට පස්සේ තියෙනවා හිමිකම් කියලා. හිමිකම් හා වගකීම්. ඒ යටතේ හිමිකම්. හිමිකම් යටතේ පුතා ඉස්සෙල්ලාම දාන්න ප්‍රකාශිත ප්‍රාග්ධනය. ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා දාන්න. ප්‍රකාශිත ප්‍රාග්ධනය දාන්නේ මෙන්න මේක විතරයි මතක තියාගන්න. පේරන්ට් එක විතරයි දාන්නේ. ආයේ ප්‍රශ්න කරන්න එපා දැනට එහෙම දාගන්න. ඇයි කියලා මං කියනවා. ඇයි කියලා කියනවා දැනට දාගන්න. 4,99,000 දැනට දාගන්න. ඊට පස්සේ පොදු සංචිතය රඳවාගත් ලාභ. පොදු සංචිතය රඳවාගත් ලාභයි තියෙනවා. පොදු සංචිතය. ඒකට W2 කියලා දාගන්න ඕන. රඳවාගත් ලාභ. ඒකට ඕන W3 කියලා දාගන්න නැත්නම් W1 කියලා තිබ්බත් කමන්නේ. ඒක දාන්න නැහැ ෆිගර් එක දැන්. දාන්න නැතුව එනවනේ. ඒ තුන එකතු. ඒතර පුතා ඒ තුන එකතු වෙනවනේ. ඒ තුන එකතු ආවට පස්සේ තව එකක් රූලක් අරින්න දැන් මේ තුන එකතු ලියන්න තාම දන්නේ නැහැ. මොකද මේ දෙන්නව දන්නේ නැහැ නේ අපි. ඊට පස්සේ දාගන්න NCI. ඉංග්‍රීසියෙන් දාන්න එපා. ඉතින් හොඳ නැහැනේ. පාලනයට යටත් නොවන හිමිකම. right. ඒකත් දාගන්න. මේ ගානේ නම් එහෙම එකක් නැහැ ඇත්තටම. මේකේ 100%ක් අත්පත් කරගත්තනේ මම නිකන් අර ඒ උනාට ඒක දැම්මා. ඒක එන්නේ නැහැ කියලාත් අපි දන්නවා. එහෙම ඉරක් ගැහුවා. හරි. දැන් ඉතින් ගොනාසේ බූරුවාසේ දාගන්නවා. කමක් නැහැ. ඒකේ වරදක් නැහැ පුතා. දැනට දාගන්න. බැලන්ස් ෂීට් එකනේ අපි දාගෙන යන්නේ. ඊට පස්සේ මේ ගානේ ජංගම නොවන වගකීම් නැහැ. මොකුත්ම ජංගම වගකීම්. ජංගම වගකීම්. ජංගම වගකීම් යටතේ තියෙන පුතා දෙකක්. වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ 7000යි 7500යි 7000යි 7500යි ගෙවිය යුතු බිල් ගෙවිය යුතු බිල් ගෙවිය යුතු බිල් ගෙවිය යුතු බිල් 9500යි 4500යි වරහන වැහුවේ නැහැ. වරහන වහන්න නැත්තේ හේතුවක් තියෙනවා. ඒකත් දැම්ම කියන්නේ නැහැ. ඒකත් කියන්නේ නැහැ මම. රයිට්. රයිට්. දැන් ලස්සනට බැලන්ස් ෂීට් එක ඇවිල්ලා ඇති අර රූල් 15,16ක් ඈ. රයිට්. හරි. දැන් මම මේක රූල් කරගත්තනේ. නේද? මම දැන් එන වැඩක් ගොඩක් කරා එකවරම. රයිට්. right හරි දැන් තමයි කතාව කියන්නේ දැන් අපි ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයනේ මේ පිළියෙල කරන්න හදන්නේ පුතා නේද right දැන් අපි කම්පැනි දෙකක P සමාගම කියන්නේ වෙනම පුද්ගලෙක් P ට වෙනම ලෙජරයක් තියෙනවා Q ට වෙනම ලෙජරයක් තියෙනවා P තමයි parent. දැන් P සමාගම කඩාගෙන විඳගෙන ගිහිල්ලා Q ගේ ලෙජරේ අරගෙන ඉන්නේ නැහැ. ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන හදන්න කියලා. P සමාගම මේක කරන්නේ ඇත්තටම වර්කින් එකක් විදියට. මෙමරන්ඩම් ලෙජරයක් තියෙනවා ඒකාබද්ධ ලෙජරේ කියලා. ඒක අපූරුයි ඒකාබද්ධ ලෙජරය.
ලෙජරේ. සිහි වටන. සිහි වටන. මම ඒක නිකන් දැන් ජීවිතේ කොහෙන්වත් අහන්නත් වෙන්නේ නැති වෙයි සමහර විට ඔක. නේ? මේ ඒකාබද්ධ ලෙජරේ කියන පුතා සිහි වටන ලෙජරයක්. නිකන් මෙමරැන්ඩම් ලෙජර් එකක්. සැබෑ ලෙජරයක් නෑ මෙහෙම. නේද? සැබෑ ලෙජරයක් නෑ කියලා ඔප්පුවේ තාම. තව ටිකක් යනවා. නැත්තම් මේ ඒකාබද්ධ කරන යෙදී කරන හැම ගැලපිල්ලම ගිහිල්ලා P ගේ ලෙජර් වලයි Q ගේ ලෙජර් වලයි තියලා අනාථ කළා දාන්නේ නෑ. නේද? මොකද මේවා හරියට ඉගෙන ගන්න නැතුව එහෙම ගියොත් එහෙම මාර ප්‍රශ්නයක් වෙනවා. ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන. නැත්තම් මේ අපි ඒකාබද්ධ කරන ඉගෙන ගත්තනේ මේ ජර්නල් එන්ට්‍රි තියන්න මේක තියන්න P ගේ තියන්න එහෙම නෑ. නේද? ඒතර මේ ඒකාබද්ධ කරණයේදී අපි ගලපන සමහර ඒවා මෙමොරන්ඩම් එන්ට්‍රීස් විතරයි. ඒවා මේ ඒකාබද්ධ සිහිපටන ලෙජරේ තියෙනවා විතරයි. සමහර ගැලපීම් තියෙන්න පුළුවන්. අපි separate ledgers වලත් account කරගන්න වෙන. ඒ කියන්නේ separate financial statements වලටත් consider කරන්න වෙන ඒවා තියෙන්න පුළුවන්. right? මේකේ කරන ඔක්කොම ගැලපිලි ගිහිල්ලා P ගේ ලෙජරේවත් Q ගේ ලෙජරේවත් කරන්නේ නැහැ. මේ දැන් අපි කතා කරන්නේ ඒකාබද්ධ ලෙජරේ. සිහිවටන ලෙජරේ. ඒකේ සාමාන්‍ය අපි මේ දෙකට බෙදුවා. ඔයාගේ විභාගේ පෙර වැඩ කරනකොට පෙර වැඩ ෂීට් එක දෙකට බෙදුවා. මේ පැත්තේ පුතා තියෙන P ගේ ගිණුම් ටික. මේ පැත්තේ තියෙන Q ගේ ගිණුම් ටික. අපිට පුළුවන් ඔක්කොම ලෙජර් ගිණුම් ටික ගහ ගන්න ඕන නම් P ගේ ලෙජර් ගිණුම් ටික ගහගතයි. Q ගේ ලෙජර් ගිණුම් ටිකත් ගහගත ඔක්කොම. අපි එහෙම ඔක්කොම ගහන්න යන්නේ නැහැ. අපිට ඕනේ ඒවා ටික විතරයි කරන්නේ. right? ඕනේ ඒවා ටික විතරයි ගහන්නේ. ගහනවා ඔක්කොම ගිණුම් ටික ගහන්න එපා දැන් මෙතනනේ. නේ? ඔක්කොම ගිණුම් ටික ගහන්න ඕනේ නැහැ. මොකද අපි වැඩේ දන්න හින්දා අපිට ඕන ගිණුම් ටික තමයි ගහගන්නේ. right? අපි ගහ ගන්නවා පුතා රූල් 6ක් 7ක් විතර පල්ලෙහාට ගහන්න. ගිණුමක් P ගේ පැත්තෙන් ඒ ගිණුම නම් කරන්න පුතා පාලන පිරිවැය ගිණුම කියලා. පාලන පිරිවැය ගිණුම. පාලන පිරිවැය ගිණුම. ඊට පස්සේ තව රූල් 3ක විතරක් ගිණුමක් ගහන්න. Q සමාගමේ ආයෝජනය කියලා. ගහන්නකො මම පස්සේ කියන්න. පාලන පිරිවැය ගිණුම කියනක රූල් 7ක් විතර පල්ලෙහාට ගිහුවා. ඊට පස්සේ දාගන්න පුතා ඒකාබද්ධ රඳවාගත් ලාභ ගිණුම. නැත්නම් ඒකාබද්ධ ලාභාලාභ කියලා. ඒකාබද්ධ ලාභාලාභ කියලා ලියාගන්නකො. ඒකාබද්ධ ලාභාලාභ ගිණුම. P ගේ පැත්ත ගහගන්න. ඒකත් රූල් 6ක් විතර පල්ලෙහාට ගහගන්න. ඊට පස්සේ ඒකාබද්ධ පොදු සංචිත ගිණුම. right? තව ගහගන්න වෙනවා දැන් අපිට මේක. ලීසි නෑ වැඩේ. තව ගහගන්න NCI ගිණුම. මේ ගානට රන් එන්නේ NCI. මේ ගානට එන්නේ නැහැ. කින්ද ගැහුවේ නැතුනට කමන්නේ NCI ගිණුම. මේ ගානේ non controlling interest නැහැ. 100% මත්පත් කරගෙනනේ. right. ඔය ටික ගහගන්න දැනට මේ පැත්තේ. ඔව්. right. ඊට පස්සේ පුතා Q ගේ පැත්තේ ගහගන්න රූල් 4ක් විතර පල්ලෙහාට ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. ප්‍රකාශිත ප්‍රාග්ධනය. ඊට පස්සේ පොදු සංචිතය. ඊට පස්සේ රඳවාගත් ලාභය. දැනට ඔය ගිණුම් ටික ගහගන්න. ගිණුම් ටික ගහලා පුතා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමේ තියෙන බැලන්ස් එක. ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමේ තියෙන බැලන්ස් එක. ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමේ බැලන්ස් එක කීයද? 1,30,000 නේ Q ගේ. Q ගේ පැත්තේ බැලන්ස් එක දාගන්නකො පුතා 1,30,000 කියලා. ප්‍රකාශිත ප්‍රාග්ධන 1,30,000 කියලා දාගන්න. පොදු සංචිතයේ පැත්තේ මම මේ බැලන්ස් කියලා BL කියලා දානවා. නැත්නම් අවශේෂය කියලා දාගන්න සිංහලේ. පොදු සංචිතය 14,000යි. පොදු සංචිතය 14,000යි.
රඳවාගත් ලාභය 25000යි. කියලා දාගන්න. 25000යි. right? ඊට පස්සේ මේකටත් ඇවිල්ලා Q සමාගමේ පොදු සංචිතය තියෙන පුතා 46000. Q සමාගමේ පොදු සංචිතය 46000යි. පොදු සංචිතය මම ඉස්සෙල්ලම ගහලා තියෙන රඳවාගත් ලාභ ගිණුමනේ. ඒකින්ද රඳවාගත් ලාභ ගිණුම විශේෂය දාගන්නවා මම ඉස්සෙල්ලම රඳවාගත් ලාභය 83500යි. රඳවාගත් ලාභය 83500යි. 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 හරිනේ? 83500යි. පොදු සංචිතය 46000යි. පොදු සංචිතය යට තියෙන පුතානේ. පොදු සංචිතය පොඩ්ඩක් යට තියෙන පොදු සංචිතය. ඒකාබද්ධ පොදු සංචිතය. ඒකාබද්ධ පොදු සංචිතය බැලන්ස් එක පුතා පොදු සංචිතය ඒකාබද්ධ 46000යි. right. ඊට පස්සේ මෙයාගේ බැලන්ස් ෂීට් එකේ තිබ්බා ආයෝජන සීමිත Q සමාගම කියලා. 180000යි. මොකක්ද කියලා මම ඒක කියන්නම්ද? ඒකේ හරපැත්තේ ශේෂයක් තිබ්බා 180000යි. ශේෂය. Q සමාගම. right. දැන් ඔයා ගත්තොත් මේ separate balance sheet එක separate balance sheet එකේ මේ ආයෝජන කියලා තිබෙන Q සමාගමේ ඇත්තටම P සමාගමේ මේ තියෙන ආයෝජන කියන 180000 කියන්නේ මොකක්ද? P සමාගමේ ශේෂ පත්‍රයේ තියෙන ආයෝජන සීමිත Q සමාගමේ කියලා තියෙන්නේ මොකක්ද? මේ තමයි අර 100%ක් අත්පත් කරගන්න කියපු ගැණුම් ප්‍රතිෂ්ඨාව. ඒක P ට ආයෝජනයක්. P के बैलेंस शीट की इन्वेस्टमेंट है. इन्वेस्टमेंट इन शेयर्स इन Q लिमिटेड. P සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආයෝජනයක් මේක. Q සමාගමේ කොටස් අත්පත් කරගත්තාම ඒක P ට ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒක නිසා තමයි P සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඒක ජංගම නොවන වත්කම් වල ආයෝජනයක් විදිහට තියෙන්නේ. මේක කරේ මොනවටද? මේක කරේ මේ Q සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 100%ක් අත්පත් කරගන්න. ඒකාබද්ධ කරණයේදී කරන පළවෙනිම වැඩේ තමයි පුතා කීර්තිනාමය ගණනය කිරීම. කීර්තිනාමය ගණනය කරනවා කියන්නේ අපි මේ ආයෝජනය හිලව් කරනවා අත්පත් කරගත් ශුද්ධ වත්කම් වලට. මේ ආයෝජනය හිලව් කරනවා අත්පත් කරගත් ශුද්ධ වත්කම් වලට. එහෙනම් මොකද කරන්නේ? දැන් මේක ගිහිල්ලා separate ledger වල කරන්නේ නැහැ. මේ memorandum ledger එක කරන්නේ. නැත්තම් පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට ආට පස්සේ අය P සමාගමේ ආයෝජන ගිණුමක් නැහැ. නේද? මේ ඩබල් එන්ට්‍රි තියන්නේ memorandum මේ workings. ඒක මතක තියාගන්න. මේ කරන්නේ working එකක්. මේ කරන්නේ memorandum ledger එකක්. right? මොකද්ද මම කරන්නේ පුතා? Q සමාගමේ ආයෝජනය කියලා මේ ආයෝජනේ හිලව් කරනවා අත්පත් කරගත් ශුද්ධ වත්කම් වලට. මම පළවෙනිම වැඩේ තමයි මේ ආයෝජනය මාරු කරනවා පුතා. කොහාටද? පාලන පිරිවැය ගිණුමට. මේ වැඩේ කරන්නම අපි විවෘත කරනවා ගිණුමක්. මොකද්ද? පාලන පිරිවැය ගිණුම කියලා. මොකද්ද පාලන පිරිවැය ගිණුමේ වැඩේ? පාලන පිරිවැය ගිණුමෙන් තමයි අපි අර ආයෝජනය හිලව් කරන්නේ මොකටද? හිලව් කරන්නේ අත්පත් කරගත්ත ශුද්ධවත්කම් වලට එරියෝ. මේ වැඩේ කරන්නේ මේකට. මේ වැඩේ කරන් තමයි මේ ගිණුම තියෙන්නේ. හරි. එහෙනම් මේක මාරු කරන පාලන පිරිවැය ගිණුමට. ඒතර Q සමාගමේ ආයෝජනය කියලා තිබ්බ ගිණුම බැර වුණා. පාලන පිරිවැය ගිණුම හර වුණා. ඔන්න පළවෙනිම වැඩේ. ආයෝජනය. එහෙනම් මොකක්ද ඔන්න බැලන්ස් ටික දාගත්තා. පළවෙනියටම කරේ මොකද්ද පුතා? ගැණුම් ප්‍රතිෂ්ඨාව තමයි ආයෝජනය කියලා තිබ්බේ. ඒක අපි පාලන පිරිවැය ගිණුමට මාරු කළා. මොකද්ද ඩබල් එන්ට්‍රි එක? පාලන පිරිවැය ගිණුම හර ආයෝජන ගිණුම බැර. එතකොට පුතා මේකේ බැලන්ස් එකක් නැහැ මෙතනින් පස්සේනේ. අන්න ඒක හින්දානේ පුතා මම ඒකාබද්ධ ශේෂපත්‍රයට ඒ ආයෝජනය කියන ගිනාවේ නැත්තේ. හේතුව ඒකාබද්ධ ශේෂපත්‍රයට ආයේ ඒක ඉන්නේ නැහැ. ඇයි අරක හිලව් වෙලා ගියානේ. ඒක ගියා පාලන පිරිවැය ගිණුමට.
නේද? පාලන පිරිවැගිනුමට. මේකේ බැලන්ස් එකක් ඉන්නේ නැහැ. මෙතනින් ඉවරයි මේ කතාව. ඔන්න මාරු කරා. ඒක තමයි පළවෙනි වැඩේ. right? ගැනුම් ප්‍රතිෂ්ඨාව. මේ ආයෝජනේ මාරු කරා පාලන පිරිවැගිනුමට. ඊට පස්සේ පුතා අපි මෙයාගේ මේ ආයෝජනයෙන් අත්පත් කරගත්තේ මොනවද? ප්‍රකාශිත ප්‍රාග්ධන 1,30,000. අපි මොකද කරන්නේ? මෙයාගේ 1,30,000 ප්‍රකාශිත ප්‍රාග්ධනය හර කරලා පාලන පිරිවැගිනුම බැර කරනවා. ප්‍රකාශිත ප්‍රාග්ධනය Q. Q ගේ ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම හර මෙතන බැර. අන්න ඕකයි කිව්වේ මෙමරන්ඩම් ලෙජර් එකක් කියලා. ඇත්ත ලෙජර් වල මේ වැඩේ කරන්න පුළුවන්ද? බෑනේ පුතා. එක සමාගමක හර සටහන අනිත් සමාගමේ බැර සටහන තියනවද මේ සැබෑ ලෝකේ? නෑනේ. එහෙනම් මේක තමයි මෙමරන්ඩම් ලෙජර් එක. නේ? මේක මෙමරන්ඩම් ලෙජර් එකක්. ඒකයි. ප්‍රකාශිත ප්‍රාග්ධනය මේ ආයෝජනයට එරෙහිව හිලව් කරනවා. අත්පත් කරගත් දිනට තිබ්බ ශුද්ධ වත්කම් වල වටිනාකම මේට එරෙහිව හිලව් කරනවා. ප්‍රකාශිත ප්‍රාග්ධනය මාරු කරා. එතකොට මෙන්න මේකත් එන්නේ නැහැ. අන්න ඒකනේ පුතා මම මෙතනදී කිව්වේ මෙහෙම එකක්. නේද? මම මෙතනදී කිව්වනේ මෙහෙම එකක්. මොකද්ද? මේ මම කිව්ව බය නැතුව ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා දාන්න කිව්වා. P ගේ තියෙන ගාන විතරක්. ඇයි? ඇයි දාන්න කිව්වේ එහෙම? ඒ දාන්න කිව්වේ මේකින්ද? ඇයි? මේ 1,30,000 හිලව් වුණා මේ ආයෝජනෙට එරෙහිව. එතකොට මෙයා එන්නේ නැහැ. ඉවරයි. පොදු සංචිතය. පොදු සංචිතය 14,000ම දාන්න බෑ. right? 14,000ම දාන්න බෑ. පොදු සංචිතය 14,000ම පාලන පිරිවැගිනුමට දාන්න බෑ. පාලන පිරිවැඩ දාන්න බෑ. හේතුව මේ තියෙන්නේ. අපිට හිලව් කරන්න පුළුවන් මේ අත්පත් කරගත්ත දිනට තිබ්බ ශුද්ධවත්කම්. බලන්න අත්පත් කරගත්ත දිනට තිබ්බ පොදු සංචිතය කීයද? 8,000යි. අත්පත් කරගත්ත දවසට තිබ්බ පොදු සංචිතය 8,000යි. ඔන්න දෙවෙනි පියවර. නේද? අත්පත් කරගත්ත දිනට තිබ්බ ශුද්ධවත්කම් පාලන පිරිවැගිනුවට මාරු කරන එක කරන්නේ. එහෙනම් අත්පත් කරගන්න දිනට පොදු සංචිතය තිබ්බේ 8,000යි. ඒක විතරයි පුතා මාරු කරන්නේ පාලන පිරිවැගිනුවට. 8,000යි. පොදු සංචිතය හර පාලන පිරිවැගිනුම බැර. පොදු සංචිතය රඳවාගත් ලාභය අත්පත් කරගන්න දවසට තිබ්බේ 12,000යි. හොඳට බලන්න. අත්පත් කරගන්න දවසට තිබ්බේ 12,000යි නේ පුතා මේ. අත්පත් කරගන්න දවසට තිබ්බේ රඳවාගත් ලාභය 12,000යි. ඒතර ඒ 12,000 මොකද කරන්නේ? රඳවාගත් ලාභ ගිණුම හර පාලන පිරිවැගිනුම බැර. පාලන පිරිවැගිනුම බැර. රඳවාගත් ලාභය Q. පොදු සංචිතයේ Q. එතකොට මේක ඉවර වුණේ නැහැ නේ. මේක දැන් කොටස් ටක් ගාලා හරියට දාන්න බෑ. මොකද බැලන්ස් එකක් තියෙනවා. right. හරි. මේ කරපු වැඩේ මොකද්ද අපි? අත්පත් කරගත් දින තිබ්බ ශුද්ධවත්කම් මාරු කරා පාලන පිරිවැගිනුවට. ශුද්ධවත්කම් නිරූපණය කරන සංචිත ටික. right. ඔය වැඩේ කරලා ඉවරයි නම් වෙන මොකුත් ගැලපිලි නැති හින්දා නේ. මේක වෙන මොකුත් ගැලපිලි නැහැ මේ ගානේ. මේ ගානේ වෙන මොකුත්ම ගැලපිලි නැහැ. දැන් වැඩේ ඉවරයි. වැඩේ ඉවර නෑ තාම. ඉවර නෑ. right? අපිට පුළුවන් ඕන නම් පාලන පිරිවැගිනුම තුලනය කරන්න පුතා දැන්. මොකද මේ පැත්තේ තියෙනවා අත්පත් කරගත් මේ තියෙන ආයෝජනය සහ NCI යගේ. NCI වල වැලියු එකක් නැහැනේ. NCI වල වැලියු එකක් නැති හින්දා මේ ගානට මම දාන්නේ පස්සේ ඊළඟ ගානේදී කියන්නම්. මම නිකන් දැම්ම එතන NCI කියලා. ඒක ඇයි කියලා කියන්න NCI තියෙන ගානට ආවම එතකන් කියන්නේ නැහැ. right? එතකොට බලන්න මේකේ හර පැත්ත 1,80,000යි. මේ තමයි පුතා මට කියපු purchase consideration එක. බලන්නකො පට්ට ලස්සනයි. මට කියපු purchase consideration එක කීයද පුතා 1,80,000යි. ඒ දවසට තිබ්බ ශුද්ධවත්කම් 1.50යි. ඒතර වෙනසක් තියෙනවා. කීයක්ද? 30,000යි. වෙනසක් තියෙන 30,000යි. මේ මොකද්ද පුතා? මේකට අපි කියනවා කීර්ති නාමය කියලා. හරිනේ? පාලන පිරිවැගිනුම බැර කීර්ති නාම ගිණුම හර ගහන්න චූටි ටී ගිණුමක් මේ පැත්තේ P ගේ පැත්තේ ගහන්න
රූල් 3ක් විතර පල්ලෙහාට කීර්තිනාම ගිණුම කියලා. හරකරණ 30000ක්. පාලන පිරිවැය ගිණුම කියලා. පාලන පිරිවැය ගිණුම කියලා හරකරණ 30000ක්. right? පාලන පිරිවැය ගිණුම බැර කීර්තිනාම ගිණුම හර. right. ඊට පස්සේ තියෙනවා වැඩක්. right. ඊට පස්සේ තියෙන පුංචි වැඩක් පුතා. ඔන්න දැන් ස්ටෙප්ස් ටික මතකයි වාටනේ. මම දෙන්නම් ස්ටෙප්ස් ටික ඕනනම් අයි. right. ඉස්සෙල්ලාම ආයෝජනේ මාරු කරා. ඊට පස්සේ අත්පත් කරගත් දින තිබ්බ සුද්ධවත්කම් ටික මාරු කරා. ඒක නිරූපණය වෙන තිබ්බේ සංචිත ටික ප්‍රකාශිත ප්‍රාග්ධනයයි පොදු සංචිතයයි රඳවාගත් ලාභයි. හැබැයි තව ටිකක් ඉතුරු වෙනවා. අත්පත් කර ගැනීමෙන් පසු ලාභ හා සංචිත. හයදාහක් තියෙනවා තව. මේ 6000 කාටද අයිති? මෙයා 100%ක්ම අත්පත් කරගත්ත හින්දා 100%ක් අත්පත් කරගත්ත හින්දා 100%ම අයිති කාටද? පීට. මේක මාරු කරනවා අපි ඒකාබද්ධ පොදු සංචිතයට. එතකොට මෙතන හර 6000ක් ඒකාබද්ධ පොදු සංචිතය. ඒකාබද්ධ පොදු සංචිතය. ඒකාබද්ධ පොදු සංචිතයේ බැර 6000යි. පොදු සංචිතය Q කියලා. එතකොට මේකත් හරි. ඒකේ ශේෂයක් ඉතුරු වෙන්නේ. රඳවාගත් ලාභයත් එහෙමයි. අත්පත් කර ගැනීමෙන් පසු රඳවාගත් ලාභ තියෙනවා කීයක්ද? 13000ක්. නේ මෙතන 13000ක් තියෙනවා. අත්පත් කර ගැනීම පසු ලාභ සංචිත 13000ක් තියෙනවා. මේකත් මාරු කරන කොහටද? ඒකාබද්ධ ලාභ ගිණුමට 13000ක්. රඳවාගත් ලාභ මේ තියෙන පුදු අත්පත් කර ගැනීම පසු ලාභ සංචිත මේ අත්පත් කර ගැනීමෙන් පසු පොදු සංචිතය කීයද? 6000යි. අත්පත් කර ගැනීම පසු රඳවාගත් ලාභය කීයද? 13000යි. මේක 100%ක්ම අයිති කාටද? පීට. හේතුව P 100%ක්ම අත්පත් කරගත්තා. ඒ නිසා අත්පත් කර ගැනීම පසු ලාභ සංචිත වලින් 100%ක්ම ඒකාබද්ධ අදාළ සංචිතයට මාරු කරා. පොදු සංචිතය ඒකාබද්ධ පොදු සංචිතයට මාරු කරා. රඳවාගත් ලාභේ ඒකාබද්ධ රඳවාගත් ලාභයට මාරු කරා. පටලවලා මාරු කරන්න එපා. හරියට මාරු කරන්න. right. දැන් ඒ ටිකත් ඉවරයි. සංචිත ටිකත් ඉවරයි. හරි. වෙන මොකුත් ගැළපෙලි නැති නිසා මේ ගානේ මම මොකද කරන්නේ? ඒකාබද්ධ රඳවාගත් ලාභයේ තුලනය කරනවා. 500යි 3යි 3යි 6යි 8යි 1යි 9යි 96500යි. පහලට ගෙන ගියා 96500යි. ඒකාබද්ධ පොදු සංචිතය 466යි 52යි 52000යි. පහලට ගෙන ගියා 52000යි. පහලට ගෙන ගියා 52000යි. NCI තිබ්බේ නෑ මේ ගානේ 100%ක් අත්පත් කරගත්ත හින්දා කීර්තිනාමයේ තියෙනවා 30000ක්. කීර්තිනාම ගිණුමේ 30000ක් තියෙනවා. කීර්තිනාමය කියන්නේ ජංගම නොවන වත්කමක්. ඒකත් පහලට ගෙන ගියා බැර පැත්තෙන් ආසයි නම් ඉදිරියට ගෙනහිල්ලත් පෙන්වන්න 30000යි. පෙර වැඩනේ. ඉදිරියට ගෙනහිල්ලා පෙන්වන්න ඕනේ නෑ. අපි දන්නවා චූටි කාලේ ඉඳලා. නේද? බැර පැත්තෙන් පහලට ගෙනිච්චන හර පැත්තෙන් ඉදිරියට යන්න කියලා. ඔයාලා පොඩි ළමයි නෙවෙයි. right. දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ පුතා මේ බලන්න. පාලන පිරිවැය ගිණුමේ මම පෑනේ තින්ත පාට මාරු කරගන්නවා. පාලන පිරිවැය ගිණුම විශේෂයක් නැහැ. ඒකේ තිබ්බ එක තමයි කීර්තිනාම කියලා මාරු කරේ. Q සමග ආයෝජනය කියලා එකක් එන්නේ නැහැ. ඒක බිඳුවයි. ඒකාබද්ධ රඳවාගත් ලාභය 96500යි. අන්න වාගේ බැලන්ස් ෂීට් එකට එන්න. වාගේ බැලන්ස් ෂීට් එකට එන්න. ඒකාබද්ධ රඳවාගත් ලාභය. අර වර්කින් ටික වාගේ. ඒකාබද්ධ රඳවාගත් ලාභය 96500යි. 96000 මෙතන 499000යි 96500යි. right. ඒකාබද්ධ රඳවාගත් ලාභය 96500යි. ඊට පස්සේ
ඒතර ඒ බැලන්ස් එකත් ගත්තා. ඒකාබද්ධ පොදු සංචිතය 52000යි. ඒකාබද්ධ පොදු සංචිතය 52000යි මේ. පොදු සංචිතය 52000යි. 52000යි. right. ඊට පස්සේ right. තාම මොනවද තියෙන්නේ? එක එක බල බල දාමු. NCI තිබ්බේ නැහැ. කීර්තිනාමයේ 30000යි. කීර්තිනාමයේ 30000යි. එහෙනම් කීර්තිනාමයේ මේ පෙරවැඩක් තිබි 30000යි. ජංගම නොවන වත්කම් යටතේ දාන කීර්තිනාමයේ 30000යි. right. ඊයරෙන් තව මොන හරි තිබ්බද? නෑ මොකුත් නෑ. නේ මොකුත් නෑනේ පුතා. මොකුත් නෑ. මේකෙත් නෑ. මේ පැත්තේ ශේෂයන් මොකුත් නැහැනේ. අනිත් ඒවා ඔක්කොම 0 වුණානේ. right. හරි. වැඩේ හරි. ඔන්න අපි පළවෙනි වැඩේ කළා. කීර්තිනාමයේ ගණනය කළා. right. කීර්තිනාමයේ ගණනය කළා. ඊට පස්සේ අන්තර් සමාගම් ශේෂ හිලව් කිරීමනේ අර දෙක. ඒක නම් මම මොකුත් දැන් කියන්නේ. එහෙම ඒවා නෑ මේකේ තිබ්බේ. මොනවද දන්නවද පුතා අන්තර් සමාගම් ශේෂ කියන්නේ? දැන් P ණයක් දෙනවා. කියන්නකෝ Q ට. එතකොට P ගේ පොත්වල වත්කම් Q ගේ පොත්වල වගකීම්. හැබැයි P සහ Q කියන්නේ දෙන්නම එක්කෙනෙක් නා. මටම ණයක් දී ගන්න පුළුවන්ද? P සහ Q කියන්නේ දැන් දෙන්නම එක්කෙනෙක්. අර කතාවට කියන්නේ. මහත්ය ගන්න ණය මහත්යගේ. නෝන ගන්න ණය නෝනගේ මහත්යගේ. මහත්යගේ ආදායම් නෝනගේ මහත්යගේ. නෝනගේ ආදායම් නෝනගේ ආදායම්. right. ඒක නිකන් කිව්වේ. ඒක වැඩක් නැහැ. මේ ගන්න සම්බන්ධිකුත් නැහැ ඒකේ. right. හරි. පළවෙනි වැඩේ කළා. මොකද්ද කීර්තිනාමය ගණනය කළා. දැන් නැවත බලන්න ඒකාබද්ධ කිරීමේ පිළිවෙත. consolidation procedure. පළවෙනි කීර්තිනාමය ගණනය කළා. හරි. හරි. කීර්තිනාමය ගණනය කළා අර සංචිත ටික රඳවාගත් ලාභ ටික කතන්දර ටිකත් කළා. නේ? දෙක අන්තර් සමාගම් ශේෂ සහ ගනුදෙනු හිලව් කරන්න. එහෙම ඒවා නෑ මේ ගානේ තිබ්බේ. තුන්වෙනි එක එහෙනම් පේලි එකතු කරන්න සමාන අයිතම. දැන් දෙයියනේ පේලි එකතු කරන්නත් අමුතුවෙන් කියන්න ඕනේද? නෑ. පේලි එකතු කරමු එහෙනම් සමාන අයිතම. right. දැන් සමාන අයිතම ටික පේලි එකතු කරමු. මෙතන ලක්ෂ 4යි 1.60යි. 5,60,000යි නේ. 5,60,000යි. එතකොට ජංගම නොවන වත්කම් ඔක්කොම 5,90,000යි. right. ජංගම වත්කම් කැල්කියුලේටර් එක ගන්න. කැල්කියුලේටර් එක අරන් එකතු කරන්න. right. ජංගම නොවන වත්කම් 24,200 ධන 6,800. තොගය ඒකාබද්ධ තොගය 31,000යි. 32,150 ධන 7,850 40,000යි. 8,650 ධන 6,350 15,000යි මුදල් හා බැංකුව. එතකොට බලන්න 15,000 ධන 40,000 ධන 31,000. ඔක්කොම ජංගම වත්කම් තිබ්බ 86,000යි. ධන 5,90,000යි. 6,76,000යි. 6,76,000යි. මුළු වත්කම්. ඊට පස්සේ අපි යනවා හිමිකම් හා වගකීම්. ප්‍රකාශිත ප්‍රාග්ධනය 4,99,000යි. ධන 52,000. ධන 96,500. 6,47,500. NCI නෑ මේ ගානේ 100%ක් අත්පත් කරගත්තනේ. එහෙනම් මුළු හිමිකම 6,47,500. ජංගම වගකීම් වල තියෙන තව පුතා මොකද්ද? මෙතන 14,500යි. ලයින් බයි ලයින් එඩිෂන් එකතු කරාම P ගේ 7,000යි Q ගේ 7,500යි 14,500යි.
9500 දැන් 4500 14000යි 28500 ලස්සනට එනවා පුතා 676000යි. හරි සතුටුයිනේ. මුළු හිමිකම් හා වගකීම්. බලන්නකෝ ඒකාබද්ධ ශේෂපත්‍රයේ තිබ්බ ලස්සන. මොනවා වුණත් පුතේ කොමර්ස් කරන කෙනෙකුට නේද මේ කොමර්ස් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙකුට බැලන්ස් ෂීට් එකක් බැලන්ස් වෙනවා තරම් සතුටක් තවත් නැහැ. නේ? රයිට්. හොඳයි. එහෙනම් අපි සරල ගානක් හැදුවා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිගන්න. හරි පහසුයිනේ. ඒකාබද්ධ කිරීම ක්‍රියාපිළිවෙත. මේක තමයි පුතා ඒකාබද්ධ ශේෂපත්‍රය කියන්නේ. නේද? රයිට්. ඒකාබද්ධ ශේෂපත්‍රය. නිකන් ලයින් බයි ලයින් එඩිෂන් කරන්න බෑ. ප්‍රකාශිත ප්‍රාග්ධන ඉඳන් ඔක්කොම ලයින් ටික එකතු කරන්න බෑ. අර වැඩේ ඉස්සෙල්ලා කරන්න ඕනේ. මොකද්ද? අපි ඉස්සෙල්ලාම කරේ මෙන්න මේක හිලව් කරපු එක. මේ ගානේ මුලින්ම කරේ මේ වැඩේ පුතා. මොකද්ද? මේ ගානේ පුතා Q සමාගම මේ 1,80,000ක ආයෝජනය කරලා තියෙනවා. එයාගේ පැත්තේ මේක වත්කමක්. එයා ඒක කරේ මෙන්න මෙයාගේ මෙන්න මේ හිමිකම අත්පත් කරගන්න. ඒක නිසා තමයි මේ 1,80,000ට එරෙහිව මේක හිලව් කරේ. ඒක හිලව් කරලා ආපු රිසල්ට් එක තමයි කීර්තිනාමය කියලා කිව්වේ. ඒකයි කීර්තිනාමය ගණනය කළේ. කීර්තිනාමය තමයි මේ දෙකේ ඉම්පැක්ට් එක. ඇත්තට මේ දෙන්න හිලව් කරා. මේ වත්කමට එරෙහිව මේ හිමිකම හිලව් කරා. නේද? මේ ආයෝජනට එරෙහිව අත්පත් කරගත් සුද්ධ වත්කම් හිලව් කරා. ඒකේ රිසල්ට් එක ගුඩ්විල් එක විදිහට ආවා. නේද? ගුඩ්විල් එක ඒක තමයි සරල අදහස. රයිට්? ඒතර කොන්සොලිඩේෂන් ප්‍රොසීඩර් එක අපි දැන් සාකච්ඡා කළා. නේද? කොන්සොලිඩේෂන් ප්‍රොසීඩර් එක සාකච්ඡා කළා. දැන් මම හිතනවා ඔබට බොහොමත්ම පැහැදිලි වෙන්න ඇති. නේද? බොහොම හොඳට පැහැදිලි වෙන්න ඇති කොහොමද අපි ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පිළිල කරේ කියන එක. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් තවත් උදාහරණයක් එක්ක මුණ ගැහෙමු. මම විශ්වාස කරන හැම වෙලාවම හොඳටම concept එක ඔලුවට ගන්න ගණන් 100ක් වුණත් හදන්න පුළුවන්. right? එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් මුණ ගැහෙමු. සියලු දෙනාටම ආයුබෝවන්.